තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආයතන අනිත්‍ය පිළිබඳ සලායතන සංයුත්තේ පෙන්වා වදාළ දේශනාවන් බොහෝ ප්‍රමාණයක් මේ කාලය පුරාවට ඉගෙන ගනිමින් ආයතන අනිත්‍ය භාවනාවේ යෙදෙමින් මේ පින්වත් සියලු දෙනා අපි මේ කාලේ ධර්මය පුරුදු කරන්නට උත්සාහවත් වුණා. එතකොට අද අපි ඉගෙන ගනිමු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ සංයෝජනයට උපකාර වෙන දේ සහ එහි සංයෝජනයේ ඒ වගේම උපාදානයට උපකාර වෙන දේ සහ එහි උපාදානයේ ඒ වගේම ඇහැ රූපයට බැඳිලා නැති බව භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේලා පෙන්වා වදාළ ලස්සන දේශනාවන්. ඇත්තෙන්ම ඇහැ රූපයට බැඳිලා නැහැ. ඇහත් රූපයත් නිසා යම් චන්දරාගයක් උපදිනවාද එහෙම තමයි පින්නතුනේ බන්ධනය. මොකද එහෙම නැත්තම් මහරහතන් වහන්සේලා පෙන්වා වදාරනවා මේ කවදාවත් දුකින් නිදහස් වීමක් කියලා එකක් පනවන්න බෑ. මොකද ඇහැ රූපයට බැඳිලාම තියෙනවා නම් චන්දරාගයකින් ස්වභාවයෙන්ම බැඳිලා තියෙනවා නම් එතකොට අපි මේ දුක විඳින්නම වෙනවා. ඒ කියන්නේ මොකද ඒ බැඳිලා තියෙන දේ එතකොට වෙනස් වෙලා යද්දී වෙනස් වීම තුළ දුක් විඳින්නටම සිද්ධ වෙනවා. හැබැයි මේ Brahmacharya වාසයක් තියෙන්නේ ඇහැ රූපයට බැඳිලා නැති නිසා ඒ උපදින චන්දරාගයම තමයි බන්ධනේ. ඒතරේ චන්දරාගයේ දුරු කිරීම පණවන්න පුළුවන්. ඒතරේ ඒක විස්තර කරනවා. චන්දරාගයේ දුරු කළ භාග්‍යවතුන් වහන්සේගේටත් ඇහැට රූප පේනවා. හැබැයි චන්දරාගයේ නෑ. ඒ නිසා දුකේ නිදහස් වීම තියෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධව සඳහන් වෙන ලස්සන සූත්‍ර දේශනාවන් කිහිපයක් තමයි අද අපි ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගද්දී අපිට මේ ධර්මයේ ගැන තව තවත් පැහැදින්නට ප්‍රසාදය ඇති කරගන්නට අවස්ථාව තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සංයෝජනීයේච භික්කවේ ධම්මේ දේසිස්සාමි සංයෝජනංච. මහණෙනි කෙලෙස් බන්ධන ඇති කරවන දේත් කෙලෙස් බන්ධනයත් ගැන කියලා දෙන්නම්. ඒ හොඳට අහන්න කියලා. සාන්ති භික්කවේ චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා ඉමේ වොච්ඡanti භික්කවේ සංයෝජනීය ධම්මා. මේ ඇහෙන් දැනගන්න පුළුවන් විදිහේ රූප තියෙනවා. ඒවා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒවා තමයි මේ බැඳීම් ඇති කරන්නට පුළුවන් ස්වභාවයෙන් තියෙන රූප තියෙනවා. ඉතින් මේවට කියන්නේ කෙලෙස් බන්ධන ඇති කරන දෙයක් කියලා. එතකොට ඒක තමයි උපකාර කරන්නේ මේ කෙලෙස් බන්ධන ඇති කරන්න. හැබැයි කෙලෙස් බන්ධනය කියලා කියන්නේ යෝ තත්ත චන්ද රාගෝ තන් තත්ත සංයෝජනං. එතකොට හැබැයි කෙලෙස් බන්ධනය වෙන්නේ ඒ ඇහැට පේන රූපය නෙමෙයි පින්නතුනේ. ඒ රූපය මුල් කරගෙන ඇති වෙන චන්දරාගය. එතකොට මේ චන්දරාගය ඇති වෙච්ච තැන තමයි දුක තියෙන්නේ. අපි ගත්තොත් ඔන්න ඇහැට පේන ප්‍රියමනාප රූපයක් තියෙනවා. ඔන්න ලස්සන ඉෂ්ඨකාන්ත මනාප ගොඩාක් හිත බැඳිලා යන ස්වභාවයෙන් යුක්ත රූපයක් තියෙනවා. හැබැයි මේ රූපයේ තියෙනවා සංයෝජනයක්, බන්ධනයක් ඇති කරන්නට පුළුවන් ලක්ෂණය. එතකොට ඒකට උපකාර වෙන එක ගතිය. හැබැයි මේ චන්දරාගයේ ඇතිවීම තමයි එහි තියෙන සංයෝජනය. එතකොට මේ චන්දරාගය දුරු කරන්නට පුළුවන්. එතකොට චන්දරාගය දුරු කරාට පස්සේ බාහිර රූපයන් මේ විදිහටම තියෙද්දි ඒ කෙනා ඒ කාම බන්ධනයෙන් නිදහස් වෙනවා. එතකොට ඔබ අහලා ඇති කාමයේ කියන එක සංකල්පීමේ රාගයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වද්දී නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමං.
මේ ලෝකේ මේ බාහිර කාම ලෝකේ කාමයේ නැහැ. මේ බාහිර විචිත්‍ර ලෝකේ මේ සංකල්පීමය රාගයක් තමයි කාමය කියලා කියන්නේ. එතකොට සංකප්ප රාගෝ පුරිසස්ස කාමං තිට්ඨන්තු චිත්‍රානි තතේව ලෝකේ අත්තිත දිහිරා විනයන්ති චන්දන්ති. මේ ඒ රූපේ විදිහටම තියෙද්දි නුවණැති කෙනා ඒ කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කරනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ ලෝකයේ චන්ද රාගය දුරු වුණාට පස්සේ රූප තියෙන්න පුළුවන් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාව යුක්ත ඕනි තරම්. හැබැයි චන්ද රාගයේ දුරු වෙලා තියෙන හින්දා ඒ කෙරෙහි බන්ධනයක් නැහැ, බැඳීමක් නැහැ. එතකොට බැඳීමක් නැති නිසා ඒ දේවල් වෙනස් වෙලා ගියා කියලා දුකක් හටගන්නේ නැහැ. ඒ වගේ මේ දේවල් මේ විදිහට තියෙන්න ඕනි, මේ විදිහට තියෙන්න එපා කියලා ලබන්නට බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ දේවල් අනාත්ම බව වැටහිලා තියෙන හින්දා. එතකොට උපාදාන සූත්‍රයේදී පෙන්නනවා මේ මහා උපාදානීයච භික්කවේ ධම්මේ දේසිස්සාමි උපාදානංච. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කෙලෙසුන්ට බැඳී යාම ඇති කරවන දේත් කෙලෙසුන්ට බැඳී යාමත් කියා දෙන්නම් කියලා. එතකොට බැඳී යන්න උපකාර වෙන දේත් ඇති කරවන දේත් ඒ වගේම බැඳීමත් උපාදානයත් කියලා දෙන්නම් කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ඇස කන නාසය දිවකය මනසින් දැනගන්නට පුළුවන් ධර්මයන් තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කාමෝපසංහිත බැඳීම් ඇති කරන මේවට තමයි උපාදානීය ධර්මයන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒවට කියන්නේ බැඳී යාම ඇති කරවනදී. හැබැයි කෙලෙස් වලට බැඳී යාම කියලා කියන්නේ ඒකට නෙමෙයි. යෝ තත්ත චන්ද රාගෝ තන් තත්ත සංයෝජන. හැබැයි ඒ කෙරෙහි යම් චන්ද රාගයක් තියනවාද? ඒකම තමයි සංයෝජනීය වෙන්නේ. එතකොට චන්ද රාගයම තමයි පින්නතුනේ අපිට සංයෝජනීය බවට පත් වෙන්නේ. ඉතින් මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ මැනවින් විස්තර කරන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච කොට්ටිත මහරහතන් වහන්සේ මැනවින් විස්තර කරන සූත්‍රයක් තියෙනවා කොට්ටිත සූත්‍රයේදී. එතකොට ඒ සූත්‍රේනොත් අපිට මේ කාරණා හොඳට ඉස්මතු කරගන්න පුළුවන්. පින්නතුනි ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ බරණැස වැඩ ඉද්දී සාරිපුත්තයන් වහන්සේගෙන් ආයුෂ්මත් කොට්ටිතයන් වහන්සේ මේ දේශනා වදාරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් මේ කරුණ විමසනවා මේ ආයුෂ්මත් සාරිපුත්තේනි ඒක මොකක්ද? ඇහැ තියෙන්නේ රූපවලට බැඳිලාද? රූප තියෙන්නේ ඇස් වලට බැඳිලාද කියලා අහනවා. ඒ වගේම කන තියෙන්නේ ශබ්ද වලට බැඳිලාද? ශබ්ද තියෙන්නේ කනට බැඳිලාද කියලා අහනවා. ඒ වගේම නාසයේ ගඳ සුවඳට, ගඳ සුවඳ නාසයට, දිව රසයට, රසය දිවට, කය පහසට, පහස කයට, මනස අරමුණු වලට, අරමුණු මනසට බැඳිලාද තියෙන්නේ කියලා අහනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට පවසනවා නකෝ ආවසෝ කොට්ටිත චක්කු රූපානං සංයෝජන. ආයුෂ්මත් කොට්ටිත ඇහැ රූපවලට බැඳිලා නැහැ, රූප ඇහැට බැඳිලත් නැහැ. ඇත්තෙන්ම ඇහැ රූපවලට බැඳිලත් නැහැ, රූප ඇහැට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් යාංච තත්ත තදුබයම් පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තන් තත්ත සංයෝජනං. අන්නේ ඒ සමයේ ඡන්ද රාගයක් උපදිනවද? අන්න ඒක තමයි බන්ධනය කියලා පෙන්නනවා. එහෙනම් ඇහැ රූපයට බැඳිලත් නැහැ පින්නතුනේ, රූපය ඇහැට බැඳිලත් නැහැ. හැබැයි ඒ දෙක මුල් කරගෙන යම් ඡන්ද රාගයක් උපදිනවද? අන්න ඒක තමයි එතන තියෙන බන්ධනය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඇස කන නාසය දිවකය මනස ගැනම පෙන්නනවා. ප්‍රිය ආයුෂ්මතුනි ඔය කාරණාව මේ දහම් ක්‍රමයේ තුනින් දැනගන්න ඕනේ කියලා පෙන්නනවා. ඇහත් රූප යම් අයුරකින් ඇහත් රූපයත් බැඳිලා ගියේ නැති බවත්, රූපය ඇහැට බැඳිලා ගියේ නැති බවත්, ඔය දෙක නිසා යම් චන්දරාගයක් ඉපදුනා නම් ඒක තමයි බන්ධනය කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා. තව ක්‍රමයක් ඒ තමයි පින්නතුනි, ඇහැ රූප වලට බැඳිලා ගියා නම්, රූප ඇහැට බැඳිලා ගියා නම් මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචර්ය වාසය නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියලා.
ඒ කියන්නේ ඇහැ රූපයට බැඳිලා නම් රූපය ඇහැට බැඳිලා නම් මේ භ්‍රමචර්ය වාසය පණවන්න බෑ කියලා පෙන්නනවා. ඇයි අපිට දුක ගෙවලා දාන්න ක්‍රමයක් නැහැ. මොකද ඇහැට රූප ගෝචර වෙනවා කියන එක ඇහි ස්වභාවයක්මයි. එතකොට යම් හේතුවක් නිසා මේ ඇහැ රූපයට බැඳිලත් නැති නිසා රූපය ඇහැටත් බැඳිලා නැති නිසා එතකොට ඒ කෙරෙහි තියෙන චන්දරාගයේම සංයෝජනය නිසා ඒක මේ චන්දරාගය දුරු කිරීමෙන් භ්‍රමචර්ය වාසයක් පනවන්න පුළුවන්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතන උපමාවකින් පෙන්නනවා කොහොමද මේ බන්ධනය කියන එක සිද්ධ වෙන්නේ කියලා. කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි තනි කඹයකින් හරි යොතකින් හරි බැඳලා තියෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ විදිහට ඔය කළු ගොනා සුදු ගොනාට බැඳිලායි ඉන්නේ, එහෙම නැත්නම් සුදු ගොනා කළු ගොනාට බැඳිලායි ඉන්නේ කියලා. එතකොට ඔහු ඒ කියන්නේ හරි දෙයක්ද කියලා අහනවා. ප්‍රිය ආශ්මතුනි, ඒක හරි දෙයක් නෙමේ. මොකද කළු ගොනා සුදු ගොනාගේ බන්ධනේ නෙමේ, සුදු ගොනා කළු ගොනාගේ බන්ධනේ නෙමේ. නමුත් ඔවුන් දෙන්නා යම් කඹයකින් හරි යොතකින් හරි බැඳලා තියෙනවා නම්, ඈඳලා තියෙනවා නම් ඒක තමයි එතන බන්ධනේ. එතකොට මේ කඹේ නිසා තමයි කළු ගොනා යන දිහාවටම සුදු ගොනාට යන්න වෙන්නේ. එහෙම නැත්නම් සුදු ගොනා යන දිහාවට කළු ගොනාටම යන්න වෙන්නේ. එතකොට භාග්‍යවතුන් තව උදාහරණයකින් පෙන්වන සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන ප්‍රිය ආශ්මතුනි, භාග්‍යවතුන් වහන්සේට ඇහැ තියෙනවාමයි. භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ඇහින් රූප දකින්නසේක්මයි. නමුත් භාග්‍යවතුන් වහන්සේට චන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මනාකොට මිදී ඇති මිදුණු සිත් ඇතිසේක. ඒ වගේම කනට, නාසයට, දිවකය, මනස කියන මේ ආයතන 6 මුල් කරගෙනම පවසනවා. භාග්‍යවතුන් වහන්සේට මනස තියෙනවාමයි. භාග්‍යවතුන් වහන්සේ මනසින් අරමුණු සිතනාසේක්මයි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඡන්ද රාගය නැහැ. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මනාකොට මිදුණු සිත් ඇතිසේක කියලා. එතකොට මේක මේ ආත්ම දෘෂ්ටියෙන් ගන්න එපා ගැනීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට එතකොට ඇහැ, කන, නාසය, දිවකය, මනස තියෙනවා නම් ආයතනය යන්ගේ පහළ වීම දුකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වෙලා නැද්ද? ඒ විදිහට මේ අයෝනිසෝ මනසිකාරයේ දෙන්න එපා. මේක අර්ථය ඉස්මතු කරන්නට පෙන්නලා තියෙන දෙයක්. ඒ විදිහට කල්පනා කරමින් අහපු භික්ෂුන් වහන්සේ නමකගේ අහපු කාරණාවකුත් තියෙන. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ධම්පරියාය විස්තර කරලා තියෙන ක්‍රමයකුත් තියෙනවා. ඒකත් අපි දවසක ඉගෙන ගනිමු. එතකොට මේ බුද්ධ ශාසනයේ භ්‍රමචර්ය වාසිය තියෙන්නේ මොකටද පින්නතුනි? චන්දරාගය දුරු කරන්න. එතකොට අපි එකක් ඉගෙන ගත්ත කලින් භාග්‍යවතුන් වහන්සේ අනිත් වෙන ආගම්වල පිරිස් ඇහුවොත් එහෙම මේ බුද්ධ ශාසනයේ මොකක් වෙනුවෙන්ද බඹසර වසන්නේ කියලා වැහුවාම පවසනවා දුක පිළිසිඳ දකින්න කියලා පවසන්නේ කියනවා. එතකොට දුක පිළිසිඳ දැකීම විදිහට දකින්නේ ආයතන 6 මුල් කරගෙන අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන කාය 6, ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම්, මෙන්න මේවම තමයි දුක විදිහට අවබෝධ කරන්නේ. ඒ වගේම මෙතන පෙන්නනවා ඡන්ද රාගය දුරු කිරීම ගැන. එතකොට ඡන්ද රාගය දුරු වුණාම ඒකේනා දුක අවබෝධ කරගන්නවා කියන එකම තමයි ඒතර ඡන්ද රාගයේ ප්‍රහාණය කියලා පවසන්නේ. ඒතර දුක්ඛ සමුදය කියලා ආර්ය සත්‍ය තියෙන ප්‍රහාණය කරන්නට. එතකොට ඔබ ඉගෙනගෙන තියෙනවා නම් ඔබ කියවා තියෙනවා නම් ගවම්පති සූත්‍රයේදී එහෙම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මේ දුක අවබෝධ කරා කියලා කියනවා නම් එහෙම තමයි එතකොට දුකේ සමුදය ප්‍රහාණය කළා කියලාත් කියන්නේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියලා කියන්නේත් ඒකමයි. එතකොට දුක්ඛ නිරෝධගාමිනී මාර්ගය වැඩුවා කියලා කියන්නේ ඒකමයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි කෙනෙක් කිව්වොත් එහෙම දුක පිළිසිඳ දැක්කා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනවින් අවබෝධ කළා කියන එකමයි. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා කියලා යමෙක් කියනවා නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කළා කියන එකමයි. ඒ වගේම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනවින් අවබෝධ කළා කියන එකමයි. දුක් නිරුද්ධ වෙලා යන ප්‍රතිපදාව වැඩුවා කියලා යමෙක් කියනවා නම් ඒ කියන්නේ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියන එකමයි. නිසා පින්නතුනි අද අපි ඉගෙන ගත්තා. එතකොට ඇහැ රූපයට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. හැබැයි ඇහත් රූපයත් කියලා කියන්නේ මේ ඇහැට පේන රූප තියෙන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප මිහිරි රූප, මේවා සංයෝජන ඇති කරන් උපකාර කරන ධර්මයන්. එතකොට ඒක නිසා යම් චන්දරාගයක් උපදිනවාද? ඒක තමයි එහි උපාදාන. එහෙම නැත්නම් ඒක තමයි එහි සංයෝජනීය කියලා පෙන්නලා දෙනවා. එතකොට කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතර ඇති වෙච්ච ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දෙනවා හරිය ලස්සන උපමාවකින්. ඇහැ රූපයට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. ඒ කියන්නේ කළු ගොනයි සුදු ගොනාගේ උපමාවෙන් කළු ගොනා සුදු ගොනාට බැඳිලත් නැහැ, සුදු ගොනා කළු ගොනාට බැඳිලත් නැහැ. හැබැයි මේ දෙන්නව බැඳලා තියෙනවා කඹයකින්. ඒ කඹය තමයි බන්ධනය වෙන්නේ. එතකොට ඒ කඹය වගේ තමයි චන්දරාගය කියලා පවසන්නේ. එතකොට ඒ චන්දරාගය නිසා තමයි දුක කියන එක පනවන්නේ. ඒ නිසා පින්නතුනි, එතකොට අපිට ඇහැට මේ රූප පේන එක නවත්තලා දුකෙන් නිදහස් වෙන්න බෑ. කනට ශබ්ද ඇහෙන එක නවත්තලා දුකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි ඇහැට රූප පේද්දී ඒ ඔස්සේ ඇති වෙන චන්දරාගය ඔස්සේ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැතුව ඇහත් අනිත්‍ය බව දකිමින්, රූපත් අනිත්‍ය බව දකිමින්, ඇහි දැන ගැනීමත් අනිත්‍ය බව දකිමින්, ඇහි ස්පර්ශයත් අනිත්‍ය බව දකිමින්, ස්පර්ශය නිසා යම් සැප විඳීමක්, දුක් විඳීමක්, සැප දුක් රහිත විඳීමක් හට ගන්නවා නම් එයත් අනිත්‍ය බව, එයත් දුක් බව, එයත් අනාත්ම බව දකිමින්, ඒ වගේම ස්පර්ශය නිසා යම් හඳුනා ගැනීම, චේතනා ආදී හට ගන්නවා නම් ඒ දේවල් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ඒ කෙරෙහි බැඳෙන්නේ නැති ස්වභාවයකින්, බැඳෙන්නේ නැතුව සිහි නුවණින් සතිපට්ඨානය තුළ වාසය කිරීමෙන් කෙනෙක්ට දුක ක්ෂය කර ගැනීමට පුළුවන්කම තියෙනවා. එතකොට දුක නිරුද්ධ වෙලා යන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය, මේ චතුරාර්ය සත්‍ය ගැන මනවින් අවබෝධය, ඒ වගේම සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මාර්ගාංගයන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට කෙනෙක් ධර්මය අහපු ගමන් මේක නම් හරි ලේසියිනේ, මේක මෙහෙම කරන්න පුළුවන් නේ කියලා අපිට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට ලේසි කියලා හිතන පමණින් මේක මේ දුකෙන් නිදහස් වෙලා යන මාර්ගය සිහිනුවන කියන එක පුරුදු කරනවා කියන එක අපිට අකණ්ඩව කරන්නට බැරි වෙන්න පුළුවන්. මොකද මේ හිත කියලා කියන්නේ හරීම චපල දෙයක්. හිත හරීම මේ සැලෙන ස්වභාවයෙන් යුක්තයි. පන්දනං චපලං කියන ලක්ෂණ මේ හිතේ තියෙනවා. ඒ වගේම මේ හිත මේ දුන්නිග්ගහස ලහුනෝ යත්ත කාමනිපාතිනෝ, මේ හිතට නිඳා කළා මේ රැක ගන්න අමාරු දෙයක්, මේ ආස කරන දෙයටමයි බැඳිලා යන්නේ. මේ හිතේ මේ ලක්ෂණ નિરાයාසයෙන්ම නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා පින්නතුනි. ඒ නිසා අපි මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සීල සමාධි ප්‍රඥා කියන ධර්මය තුළ, මාර්ගය තුළ මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් විදිහට මේ සීලාදී ගුණ ධර්ම පුරුදු කරමින්, සමත විදර්ශනා ආදී බණ භාවනා පුරුදු කරමින් බොහෝම අහිංසකව තමයි ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ මට පුළුවන් කියලා අපේ ආඩම්බරයක් අපේ හිතේ ඇති වෙනවා නම් ඒකත් ඇති වෙන්නේ අපේ මනසේ ඇති වෙන ස්වභාවය. මේ මාන්නය කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රයකදී. මේ තමන් උසස් කියලා හරි, තමන් මේ අනිත් අයත් එක්ක සමානයි, තමන් හීනයි කියලා හරි අදහසක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ මාන්නය ඇති වෙන්නේ මේ ආයතන හයේ ඇත්ත ඇති හැටි කියන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දැක්ක නැති හින්දා. එතකොට මේ මාන්නය ප්‍රහාණය කරන්නටත් වඩන්න තියෙන්නේ ආයතනයන්ගේ අනිත්‍ය බවමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස ආදී ආයතනයන්ගේ අනිත්‍ය බව මෙනෙහි කිරීමයි කරන්න තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට එහෙනම් අපිට හිතුනොත් එහෙම මට දැන් අනිත්‍ය තේරෙනවා, අනිත්‍ය මට හොඳට තේරෙනවා, එහෙනම් මම
මේ විශේෂ කෙනෙක් කියලා. එතකොට අපිට එහෙනම් මේ ඇති වෙලා තියෙන මාන්නයක්, එහෙනම් මාන්නය ඇති වෙලා තියෙන්නෙම අපිට අනිත්‍ය බව තේරිලා නැති හින්දාමයි. ඒ නිසා අපිට ඇත්තටම නම් ගත්තොත් සංසාරේ යන අපිට ආඩම්බර වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද සංසාරේ යනවා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූපයකට බැඳුන ගමන් භාග්‍යතුන් වහන්සේ මාරපාස සූත්‍රයේදී පෙන්වා දීලා තියෙන ආකාරයට, ඊට වගේම කුම්භ සූත්‍රයේ පෙන්වා දීලා තියෙන ආකාරයට මාරයාට කැමැති සොදයක් කරන්න පුළුවන් ස්වභාවයට පත් වෙන ස්වභාවයෙන් යුක්තවයි අපි ඉන්නේ. ඒ නිසා අපි කවුරුත් මේ ආඩම්බර වෙන්න ඕනි නැහැ. අපිට ධර්මය මට හොඳට තේරෙනවා, එහෙම නැත්නම් මට නම් ධර්මය හොඳට පුරුදු කරන්න පුළුවන් කියලා. ඒ වගේම හීනමාන්නයකටපත් වෙන්නත් අවශ්‍ය නැහැ. අනේ ඔය කියන ගැඹුරු දහම් කරුණු අපිට තේරෙන්නේ නැහැ නේ කියලා. ඇයි එහෙම අවශ්‍ය නැත්තේ? අපිට ලොකු දහම් දැනුමක් නැති වුණාට අපිට පුළුවන් අහිංසකව පින් රැස් කරගන්න. ඒ වගේම අපි හැමෝටම වයසට යෑම කියන එක දුක, මරණයටපත් වෙනවා කියන එක දුක, සතර අපායේ උපදිනවා කියන එක දුක. එතකොට ඒ විදිහට අපිට මේ අපේ ජීවිතයේ දුක කියන එක අපිට මේ ජීවිතේම දකින්න තියෙද්දි අපිට ඒ ගැන මේ දුකෙන් නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේ ගැන හිතලා ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. අනේ අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දුකෙන් නිදහස් වුණා නේද කියලා. ඒ වගේම මේ ධර්මයේ මනවින් දේශනා කළා තියෙන මේ දුකෙන් නිදහස් වෙන්න නේද කියලා. ඒ වගේම මේ මාර්ගය පුරුදු කළ රහතන් වහන්සේලා මේ ලෝකේ බිහි වුණා නේද කියලා අපිට ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. ඒ හිතේ ප්‍රසාදය ඇති වෙද්දි ඒ ප්‍රසාදය මුල් කරගෙන නීවරණ දුරු වෙලා යද්දි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඒ මුල් කරගෙනත් ප්‍රමුදිත බව, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සමාධිය ඇති වෙනවා. ඒ කෙනා යථාභූත ඥානය ඇත්ත ඇති හැටින් අවබෝධ කරගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ නිසා අපි ආඩම්බර වෙන්නෙත් නැතුව, අනේ අපිට තේරෙන්නේ නැහැ කියලා දුකටපත් වෙන්නෙත් නැතුව අපි බොහෝම ශ්‍රද්ධාවෙන් පින්නතුනි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පෙන්වා වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඉගෙන ගනිමු. හොඳයි, අපි දැන් මේ වෙලාවේ ආයතන අනිත්‍ය භාවනාව සිහි කරමු. ආයතන භාවනාව සිහි කරද්දී ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා භාවනා මානසිකාරයක් විදිහට මේ දේ නුවණින් මෙනෙහි කරන්න. ඔබට එහෙම කරන්න අපහසුයි නම් සක්මනේ යෙදෙන ගමන් කරන්න. එහෙම නැත්නම් වෙන කටයුත්තක් කරන ගමන් නම් ඔබට භාවනාව අහන්නට වෙන්නේ සිහි නුවණින් යුක්තව මේ මානසිකාරයේ යෙදෙන්න. හොඳයි. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම, නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු 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 සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය දරන්නේ
කැලිෆෝනියාව මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් ශ්‍රයානි ධම්මි දුෂ්මන්ති අරුණි ස්වර්ණා චන්ද්‍රිකා කෞෂි සුමිත්‍රා සහ කුමාරී යන පින්වතුන් විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ධර්මයේ හැසිරෙන්න පින්වතුන්ට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපවත් වී වදාළ පින්වත් සෝනුත්තර ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලොව ගිය ඒ.කේ. ලියනගේ කේ.ඩබ්ලිව්. දයාවති කේ.යූ. සිරිනන්ද මැටිල්ඩා නාරංගොඩ යන අයට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මේ ජීවිතයේ තනන්ත සසර පුරාවටත් නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තුවෙන් සිටින යම්තා ඥාති පිරිස් වේද ඒ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ජූනි මාස 7 වන දින ජන්මදිනය සමරන උඩුවර චන්ද්‍රා රත්නායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනීය සැලසේවා. දායකත්වයේ දරූ අයගේ පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා. කොරෝනා රෝගී නිසා පීඩාවට පත්ව සිටින ලෝවාසී ලංකාවාසී සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම චිරජීවනයේම සැලසේවා. සියලු කායික මානසික පීඩා දුරු වේවා. සියලු දෙනාටම සුවසේ ධර්මාවබෝධය කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනාසපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.